ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා. ඒකෙන් ඔන්නාට කමක් නැතුවට කමක් නැහැ. ස්ක්‍රීන් එකකුත් දාලා තියෙනවා. ඉච්චර ගැටලුවක් වෙන එකක් නැහැ. මගේ ලැප් එකෙන් ස්ක්‍රීන් එකක් යනවා වෙනවා. හරි බලන්න ඊළඟට ඔයගොල්ලෝගේ ගෲප් එකේ මම හිතන්නේ විශාල ප්‍රමාණයක් දැන් ඇඩ් වෙලා ඉන්නවා. අපේ අය ඇඩ් කරලා තියෙන අපේ දරුවෝ. නිසා ඒක එහෙම කරගෙන යන්න තව ඉන්න එකතු කරගන්න ගැටලුවක් නැහැ. අපි මේ බලමු එහෙනම්. ඔතන මෙතන ඔයගොල්ලෝ පොඩි දෙයක් කියන්න තියේ. ඒ තමයි ඔයගොල්ලෝගේ මේ අච්චු පොත අරගන්න අච්චු පොතේ අපි දාමින් මෙතන කතා කරලා නැවතුව එතනක් තියෙන පොඩ්ඩක් යන්න. පොඩ්ඩයිනේ අපි දැන් කතා කරේ. මෙන්න මෙතනට අපි කතා කරේ. මෙන්න මේ වැඩේ ඔයගොල්ලෝ කරන්න ඕන. දැන් ඔයගොල්ලෝගේ ගාව තියෙන අච්චු පොත. හරිද? අච්චු පොත තියෙනවා. අච්චු පොත අරගෙන මේ අච්චු පොත අරගෙන ඔයගොල්ලෝ පේන දේ වඩි ස්ක්‍රීන් එකෙන් පේන විදිහ අච්චු පොත අරගෙන අච්චු පොතේ තියෙනවා මේකේ වචන ටිකක්. සාමාන්‍ය වචන 50ක් විතර වගේ තියෙනවා. ඉතත් වැඩි. වචන 70ක් විතර තියෙනවා. මෙන්න මේ වචන 70 මේ නිබන්ධනයේ කියවන ගමන් මේ වචන ටික පොතේ තියෙන ටික අරගෙන ඉවරලා මේ නිබන්ධනයේ ඔයගොල්ලෝ ලියන්න ඕන තියෙන තැන හොයලා. දැන් මම ඊළඟ දවසේ අර්ථය කියන්නේ අර්ථය ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ නිබන්ධනයේ කියන්නේ නිබන්ධනයේ පෙළ පොතෙන් උපුටලා ලියන්න තියෙන ටිකක් තියෙනවනේ. දැන් පෙළ පොතේ තියෙන ටික තියෙනනේ මේකේ අර්ථය. පෙළ පොතේ නැති ටික විතරයි මම කියන්නේ. අනිත් ටික කියාගෙන යනවා නිකන්. පෙළ පොතේ පිටු අංග පොඩ්ඩක් කියනවද ඒ පෙළ උත්තර පොතේ පිටු අංකය 16 17 18 වගේ පොඩ්ඩක් බලන්න. 16 17 18 වගේ මට තේරෙන විදිහට. 16 17 18 වගේ මට මතක විදිහට. ඔව් 16 17 18 තමයි. 16 17. එතන තියෙන වචන ටික. ඒ වචන ටික අරගෙන මෙතන මේ ඔයගොල්ලෝ නිබන්ධනේ ලියන්න. නිකන් ලියන්න එපා ඉතින්. මොකද මේ පිටවත් ලියුමක් නෙවෙයිනේ කරන්නේ. පාඩම් කරන්න දෙතුන් වතාවක් කියවන්න අර්ථයට ග්‍රහණය කරගෙන ලියන්න අදාළ තැන. දැන් මේ ටික ලිව්වහම තව ගොඩාක් මේකේ තියෙන හිස්තැන් ලියන්න. මොකද මේ ඔක්කොම දැන් ওই ටිකවත් ඔයගොල්ලෝ ලියා ගන්න. මොකද මේක ඔක්කොම කරන්න ගියොත් අපිට මාස 5ක් 6ක් යයි මේකේ තියෙන වචන ටික ඉවර කරගන්න විතරයි. මම ඉස්සරහදී ඒකට වඩා මේ ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉස්සරහදී. මුළු පාඩම මේ විදිහට කියාගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී මම මේකට වෙන විකල්පයක් තියෙනමයි ගාව. මම වචන ටික ඔයගොල්ලන්ට වෙනම WhatsApp එකට හරි නැත්නම් අපේ මේ වෙබ් පිටුවට එකතු කරලා ඔයගොල්ලන්ට කියනවා ලියන්න කියලා ලියලා පාඩම් කරගන්න කියලා පාඩම් කරලා ඒකට වෙනම ක්‍රමවේදයක් හදාගමු. නැත්නම් මේකේ වචනේ දිගටම සාකච්ඡා කරන්න ගියොත් අපිට කවදාවත් මේක ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. තව මාස 7ක් යයි මේක ඉවර කරන්න. ඒ නිසා ඒක විකල්පයක් අපි මොකක් හරි කරමු. මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු. හරිද? හරි. මෙන්න මෙතනින් අපි පටන් ගන්න තියෙන ගිරා පොතකයක් කියන තැන. හරි නේද? අපි දැක්කා අපි එදා කතා කරා අර චූලනි බ්‍රහ්මදත්ත රජතුමත් කේවට්ට බමුණත් කොහෙටද ගියේ මේ සතර කම්මන්ත්‍රණය කරන්න ගියා. සතර කම්මන්ත්‍රණය කරන්න ගියා. ඊට පස්සේ ඒ සතර කම්මන්ත්‍රණය කරන්න ගියේ මොකද ඇතුළු නුවරට නේද? ඇතුළු නුවරට වැදලා හතර කම්මන්ත්‍රණය කරන්න ගියා. මොකද කේවට්ට බමුණා උදෑසනම අවදි වෙලා කල්පනා කරා මාට මේ සියලු සැප සම්පත් මේ හැම එකක්ම ලැබුණේ කවුරු නිසාද? මේ ආවල් රජතුමා නිසා. ඉතින් මගේ රජතුමා නිසා. ඉතින් මම මේ රජතුමා මේ රටේ මේ බුරු දඹදිව අග්‍ර රජතුමා කරලා අග්‍ර රජු කරලා ඉවරලා මමත් අග්‍රපෝහිත වෙනවා. සා ඒකම කියලා කල්පනා කරලා මේ සතර කම්මන්ත්‍රණය කරන්න තමයි මේ යන්නේ.
එතනට තමයි ගිය හතර කම්මන්ත්‍රණය අර සල්ලට නැත්තම් වෙනක් ඇතුළට ගිහිලි ඉවරලා ඇතුළට ඉවරට ගිහිලි ඉවරලා ඒකේ ගල් වලින් හදලා තියුණු රවුම් රාජාසනයක වාඩිලා මේ සතර කම්මන්ත්‍රණය නැත්නම් මේ දෙන්න හතර කම්මන්ත්‍රණය කරන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. එතන ඉඳලා හරිද ඊළඟට බලන්න ගිරා පඬිතයෝ කියලා කියන්නේ ගිරවා කියන එක. ගිරවා මේ ක්‍රියාව දැක්ක. ගිරවා මෙන්න මේක දැක්කා. මොකද දැක්කේ? ගිරා පෝතකයා දැක්කා. ගිරවා දැක්කා. චූලනි බ්‍රහ්මදත්ත රජතුමත් ඒ වගේම කේවට්ට බමුණත් මෙන්න ඇතුළු උයනට යනවා. ඇතුළට යනවා මොකටද යන්නේ කියලා බැලුවා බලන්න. මේ එක් කාරණයක්. මේ එක් කාරණයක් කියලා කියන්නේ එක්තරා වැදගත්කමක් ඇති වැඩක්. මොන හරි විශේෂ කටයුත්තක්. මේ එක් කාරණයක්. මේ විශේෂ කටයුත්තක්. එක්තරා වැදගත්කමක් ඇති වැඩක්. මේ විශේෂ කටයුත්තක් වුවමනව. මේ විශේෂ වැඩක් වෙන්නට ඕන. මේ එක්තරා විශේෂ වැඩක් වෙන්නට ඕන. මේ එක්තරා වැඩක් වෙන්නට ඕන. මොකක් හරි එක්තරා වැඩක් වෙන්නට ඕන. මොකක් හරි විශේෂ වැඩක් වෙන්නට ඕන. අද පඬිතුයන් වහන්සේට කිය යුතු පඬිතුයන් වහන්සේ කියලා කියන්නේ මහෞෂධ පඬිවරයා මෙතන මේ කියන්නේ. පඬිතුයන් වහන්සේට කියලා කියන්නේ මහෞෂධ පඬිවරයා. අද පඬිතුයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. අද මේ ගිරාපොතකයාගේ ගිරවාගේ කාර්ය තමයි චරපුරුෂ සේවනේ නැත්තම් එයා තොරතුරු අරන් යන එකටනේ කාටද මහෞෂධ පඬිවරයාගේ චරපුරුෂ සේවනේ නේදනේ. ඉතින් අද පඬිතුයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. මම වැදගත් දෙයක් අහන්න පුළුවන් වෙයි කියලා හිතලා උයනට ගිහිල්ලා මගුල් සල් ගස මොකද මගුල් සල් ගස කියලා කියන්නේ? මගුල් සල් ගස කියලා කියන්නේ අර කලින් කතා කරගෙන විතර අපි හදාගත්ත මෙන්න මේ මගුල් සල් වටෙහි තියෙන ගහගාව මගුල් සල් ගස. කොළ අතර සැඟව හුන්න. කොළ අතර හැංගිලා හිටියා. ඉතලා රජ්ජුරුවෝ බමුණානන්ට එන්නේ කේවට බමුණට කියුතු රහස් කියව ආචාර්යනි කියන තේ රහසක් කියන්න. දෙවන් වහන්සේ වහන්සේගේ කන මෑතට නමාලුව කන ටිකක් මෙහෙට ලං කරන්න. ඉස්තැන් වල අවශ්‍යයි ලියා ගන්න. කන ටිකක් මෙහාට ලං කරන්න. වහන්සේගේ කන ටිකක් මෙහාට ලං කරන්න. මේ මන්ත්‍රණය නැත්තම් කතා බහ නැත්තම් සාකච්ඡාව මේ කතා බහ නැත්තම් සාකච්ඡාව සතර කන් කියලා කියන්නේ කන් හතරකට පමණක් මන්ත්‍රණය නම් වන්නේ කන් හතරකට පමණක් කතාවක් වන්නේ එහෙයින් නුඹ වහන්සේගේ දෙකන හා මාගේ දෙකනමුත් අනෙක් කනකට නොයා යුතු වන්නේ ඉදින් දේවයන් වහන්ස මා කීවා කරන සේක් නම් කියලා කියන්නේ කළොත් මා කියන විදියට කළොත් සියලු දඹදිවට නුඹ වහන්සේ අග රජ කොටලමි ප්‍රධාන රජු කරමි අග රජු කොටලමි කීහ. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවෝද මහත් වූ රාජලෝභයෙන් යුක්ත බැවින් බමුණන්ගේ බස් අසා සතුටු වේ කියවාචාරිනි තොප කීවා කියලා කියන්නේ ඔබ කියන දෙයක් කෙරෙමි කීහ. දැන් ඔන්න කතාව කිව්වා මේ කන මෙහාට ගන්න කිව්වා. කන මෙහාට අරගෙන අපි දෙන්න විතරයි මේක අහන්නට ඕන. ඔබේ කන් දෙක සහ මගේ කන් දෙකින් හැර වෙන කන් දෙකකට මේ අදහස යන්න බෑ. එතකොට මම කියන විදිහට කරනවා නම් ඔබට මුළු දඹදිව මග රජු වෙන්න පුළුවන්. මෙහෙම කිව්වහම රජතුමාට දැඩි ලෝභයක් ආවා. ඇවිල්ලා එහෙනම් මොකද්ද කියලා ඇහුවා මෙන්න මෙහෙම කියන. කොහොමද කියන්නේ? එහෙම කියන්න මම ඒ අනුව කරන්නම් කියලා කිව්වා. මොකද අග රජු වෙන්න පුළුවන් නේ මුළු දඹදිවටම. මේ බලන්න. දෙවියන් වහන්සේ
අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුහ. දඹදිව තියෙන කුඩාම රාජ්‍යයක්. කුඩාම රාජධානියක් අපි මොකක් කරනද වට කොට ගනුම. ඒ කියන්නේ අල්ලා ගමු. ඉස්සලා මොකද කරන්නේ? කුඩාම රාජ්‍යයක් අපි අල්ලගමු. නැත්තම් වට කරමු. අල්ලගන්නේ වට කරමු කියලා කියමු. තියාගන්න. තියෙන දඹදිව තියෙන කුඩාම රාජ්‍යයක් අපි වට කරමු. මේ කතාව අහන්න මේ සතර කම්මන්ත්‍රණ හරියට මොකද්ද කියලා. කුඩාම රාජ්‍යයක් වට කරමු. වට කරලා මම කියලා කියන්නේ මේ කේවට බමුණා. මම කුරුබිලියෙන් කියන්නේ රහස් දොරටුවකින් මම කුරුබිලියෙන් කියන්නේ රහස් දොරටුවකින් ඇතුළු නුවරට වැද ඒ නුවර රජ්ජුරුවනට දැන් මම කුඩා රාජ්‍යයක් වට කරන් පස්සේ මම මොකද්ද කරන්නේ? කුඩා රහස් දොරටුවෙන් ඒ නුවර ඇතුළට යන්නම්. ගිහිල්ලා ඒ නුවරේ ඉන්න ඒ රාජ්‍යයේ ඉන්න රජතුමාට මෙන්න මෙහෙම කියන්නම්. කොහොමද කියන්නේ? දේවයනි තුපහා අපහා සටන් කොට කාරියෙක් නැති. මේ අපි දෙගොල්ලෝ ඔබ අපිත් එක්ක සටන් කරලා වැඩක් නැහැ. හුදෙක්. කොහොමත් හුදෙක් කියලා කියන්නේ කොහොමත්. නැත්තම් අනිවාර්යෙන්ම අප නතුවව සටන් කරත් ඔයා අනිවාර්යෙන් අපේ යටතට එනවා. නැත්තම් ඔයා පරාජයටපත් වෙනවා. තොපගේ රාජ්‍ය තොපටම වන්නේ. සෝරි එතන ලියන්න අප නතුව කියලා කියන්නේ අප නතුව කියලා කියන්නේ අපට යටත් වෙනවා කියන එක. අපට යටත් වෙනවා. අපට යටත් වෙන්නේ. තොපගේ ඊට පස්සේ කියනවා තොපගේ රාජ්‍ය තොපටම වන්නේ. එහෙම වුණොත් ඔබ අපට යටත් වුණොත් ඔබගේ රාජ්‍ය ඔබටම ලැබෙනවා. සටන් කළොත් නම් අපගේ සේනා වාහන මහත් හේන්. අපගේ සේනාව රථ වාහන ඔක්කොම විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ සේනාවත් විශාලයි, වාහනත් විශාලයි, ගොඩාක් තියෙනවා. හේන් ඒකාන්තයෙන්ම කියලා කියන අනිවාර්යයෙන්ම පරදුව පෙරදෙනවාමයි. පරදුව කියලා කියන්නේ පෙරදෙනවාමයි කියලා කියමු. එහෙම කියමු කියලා දැන් යෝජනා කරනවා මේ චූලනි බ්‍රහ්මදත්ත රජතුමාට. පෙරදෙනවා කියලා අනිවාර්යෙන් අපි යෝජනා කරා. ඉදින් මා කී ලෙස නොකළොත් නම් හැබැයි මම කියන දේ කරේ නැතොත් සටන් කොට අල්ලාගෙන මරාපියා. සටන් කොට ඒ මරයා කැමති වුනේ නැතොත් අන්න රාජ්‍ය කෙනා රජතුමා කැමති නැතොත් අපි යාව සටන් කරමු. මේකට සටන් කරලා ඒවා අල්ලගමු. අල්ලගෙන මරාපියා කියලා කියන්නේ මරලා. ඒ රජතුමා මරලා මරාපියා කියන රජතුමා මරලා එතන මරලා උන්ගේ සේනාවත් හැරගෙන කියලා කියන්නේ ඒ රජතුමාගේ සේනාවත් අරගෙන අනෙක් නුවරකට යම්ම තවත් එහෙකට ඊළඟට පොඩ්ඩක් ලොකු එහෙකට යනවා. ඒ නුවරත් එසේම යටත් කොටගෙන ඉන් අනෙක් නුවර කැයි මේ සැටියෙන් සීලු දඹදිව රාජ්‍යගෙන ජයපානය අනුභව කරම්මයි ජයපැන් ප්‍රාණය කරමයි කියලා 100ක් රජදරුවන් අපගේ නුවරට ගෙනවුත් ඔය නැදී රා මණ්ඩලයක් කියලා කියන්නේ එලියා ගන්න දෙන්න රා මණ්ඩලයක් කියලා කියන්නේ රාබීමේ කටයුතු සඳහාම සැදූ වේදිකාවක් නැත්නම් ස්ථානයක්. රාබීමේ කටයුතු සඳහාම සැදූ ස්ථානයක් නැත්නම් වේදිකාවක්. රාබීමේ කටයුතු සඳහාම සැදූ ස්ථානයක් නැත්නම් වේදිකාවක්. රාබීමේ කටයුතු සඳහාම සැදූ ස්ථානයක් නැත්නම් වේදිකාවක්. සාදා යත්තාහ කියන්නේ මොකද්ද? මුල හරිය මට ලියා ගන්න බැරි වුණා ඒක. කියන්නේ කලින් සතිය ටිකට ඔව් සර්. කලින් සතිය ටික නම් දරුවෝ දැන් හොඳම වැඩි තමයි ඔයා ගිය සති වීඩියෝ එක පොඩ්ඩක් බලලා හදා ගන්න. හොඳද? දැන් මේක වෙලා තිබුණා මම ආයිත් මතක් කරන්න. ඒකට මම කියනවා මේ දැන් තියෙන වෙලාවත් එක්ක අපිට හරි අමාරු වෙලාව කලමනාකරණය කරන්න. හොඳද? ජයපාන මණ්ඩලයක්.
සදා උන් හැමදෙනා රා බොන්නට යයි රා මැඩිල්ලේ කියලා කියන්නේ රා මණ්ඩපේ රාබොන ස්ථානයේ මැඩිල්ලේ කියලා කියන්නේ මණ්ඩපේ මැඩිල්ලේ කියලා කියන්නේ මණ්ඩපේ නැත්නම් වේදිකාවේ මණ්ඩපේ නැත්නම් වේදිකාවේ හිඳුවාලා විෂ යොදා කරන ලද්දා වූ එනේ විෂ යොදා කරන ලද්දා වූ කියලා කියන්නේ විෂේදු රා අනුභව කරවා උන් හැම දෙනාම ජීවිත විනාශයට පවුණු අගංගදියට දමා එක්සයක් රාජධානියෙහි රාජ්‍ය අත්පත් කොට ගනුහ. දැන් බලන්න හරි අපූර්ව වැඩක් කරන්න හදන්නේ. කෙවට යෝජනා කරනවා චූලනි බක්මන්තත් රජතුමාට මම යෝජනා කරන මෙන්න අපි හැම රාජ්‍යතින් මේ දඹදිව සියලු රාජ්‍ය නල්ලගමු. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි කරන්නේ. අපි ඉස්සෙල්ලා අපේ සේනාව විශාල සේනාවක් අරගෙන ගිහිල්ලා මේ දඹදිව තියෙන කුඩාම රාජ්‍යයක් වට කරමු. වට කරාම මම රහස් දොරටුවෙන් ගිහිල්ලා ඇතුළුනුරට ගිහිල්ලා රජුරුවට කියන්නම් ඔපයි අපි සටන් කරලා තේරුමක් නැහැ. මොකද අපේ සේනාව විශාලයි සටන් කරත් ඔබ අනිවාර්යෙන් පරාජයපත් වෙන නිසා අපිට යටත් වෙන්න. යටත් වුණාම තොපගේ රාජ්‍ය ඔබටම දෙන්නම්. ඔබම පාලනය කරන් යන්න. හැබැයි සටන් කරොත් ඔබ අනිවාර්යෙන් විනාශයටපත් වෙනවා. ඒ මොනොත් ඔබ මරනවා අනිවාර්යෙන්. ඒ නිසා ඔබ මේක අල්ලගන්න මේ විදිහට රාජ්‍යෙන් රාජ්‍ය අල්ලගෙන ඉවරලා එහෙම සටත් තුන් නැතොත් එහෙම අයතුමා මරලා ඒ සේනාවත් අපේ සේනාවට ඇඳගෙන ඉවරලා අපි යන් තව රාජ්‍යයක් අල්ලගන්න. මේ විදිහට මුළු දඹදිව තියෙන 100ක් වන රාජ්‍යයන් අල්ලගමු අපි කියලා යෝජනාව කරලා ඉවරලා එහෙම අල්ලගන්න රාජධානි වල හැම රජ කෙනෙක්ම එක දවසක ගෙන්නලා ඉවරලා ඒ අයට රා බොන්න දෙමු. ඒ රා වලට වස දාලා බොන්න දීලා ඔක්කොම මරලා ගඟේ පා කරලා යමු. අල්ලගෙන මේ සීලම රාජධානි අපේ කරගෙන මුළු දඹදිවම අගරජු බවට ඔබපත් වෙන්න මම අග්‍රපුරෝහිත වෙන්නම් කියලා මෙන්න මෙහෙම යෝජනාවක් කරා. එසේ කල්හි නුඹ වහන්සේ සිළු දඹදිව අගරජ වන සේකයි කීහ. රජ්ජුරෝධ යහපතාචාරිනි තොප කී ලෙසම කෙරෙමි කීය. දෙවියන් වහන්සේ මේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නම් වෙයි. අනෙක් කෙනෙකුන් දත නොහැක්ක. මේක සතර කම්මන්ත්‍රණ මේක වෙන කවුරුත් දැනගන්න විදියක් නැහැ. දත නොහැක්ක කියලා කියන්නේ දැනගන්නට නොහැකිය. දැනගන්නට ඉඩ තබන්න එපා. දත නොහැකිය කියලා දැනගන්න වෙන කාටවත් දැනගන්න තියන්න ඉඩ තියන්න එපා. වෙන කාටවත් දැනගන්නට ඉඩ තබන්න එපා. දැනගන්නට ඉඩ තබන්නට එපා. මේ ඡේදයෙන් මම අවසන් කරනවා මේ කොටස. එසේහින් කල් නොයවා පලක් කරන දු ප්‍රමාද වෙනුත් යහපත් නැකතකින් එකටවත් නැකත් බලනවා. යහපත් නැකතකින් කියලා සුබ වේලාවක් බලා. යහපත් නැකතකින් කියලා සුබ වේලාවක් බලා. යහපත් නැකතකින් ඒ සුබ වේලාවක් බලා. වහා නික්මන වෙනවා කිය. ඉක්මනට මේ වැඩේ පටන් ගමු කියලා කිව්වා. රජුරෝ යහපතේ කිවිස්සාහ කියලා කියන්නේ එකඟ වුණා. රජතුමාත් එකඟ වුණා. දැන් ඔන්න ලස්සන රසවත් කොටසකට අපි එන්න හදන්නේ. හාස්‍ය උපහාසය දැනෙන අවස්ථාවක් පිළිබඳ විවරණයක් කරන්න හදනවා. වහා නික්මුණ මැනවයි කී. යවදකිස්සහ ගිරාපෝතකයෝ ඔන්න ගිරව දැන් අහන් ඉන්නවර ගහේ උඩ ඉඳගෙන ගිරාපෝතකයෝ ගිරවා ඒ මන්ත්‍රණය ආසානෙම ආන්ත්‍රය අහලා ඉවරලා උන් දෙදෙනා මන්ත්‍ර කොට අන්තයේදී කියලා කියන අවසානයේදී අගදී කතාව කරලා ඉවර වෙනකොට අවසානයේදී සාල්නික මෙන්න මේක පාඩම් කරගන්න සාල්නිකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් අය කියන්නම් සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් මේක උපමාවක් දරුවනේ හරිම රසවත් උපමාවක් සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් සාල්ලෙකලාලා කියලා කියන්නේ මල්ලක දමා එහෙම නැත්නම් කූඩයක දමලා මල්ලක දමා නැත්නම් කූඩයක දමා
පාතට බාන. පාතට බාන කියලා කියන්නේ බිමට පහත් කරන. මල්ලක නැත්තම් කූඩයක දමා බිමට පහත් කරන කෙනෙකු වගේ මොන හරි දෙයක් ගහක් ඉඳගෙන මොකක් කරනවද? මල්ලකට හරි කූඩයකට හරි දාලා බිමට හිමීහිට බානවා. බානවා කියලා අපි කියන්නේ නේද? ගහේ ඉඳලා බිමට අතෑරියොත් සම්පූර්ණ විනාශ වෙනවා නේද? අපි වැලගෙඩියක් කියලා හිතුව. එහෙම නැත්නම් අපි හිතමු වරක් ගෙඩියක් කියලා. එහෙම නැත්නම් අපි හිතමු තැවිලි පොකුරක් වල්ලක් කියලා හිතමු. මේව අපි එකපාර බිමට දැම්මම මොකද වෙන්නේ? වැඩක් නැහැ. ගන්න දෙයක් නැතිලා වීසිරලා හැමතැනම විසිරෙනවා. අන්න එහෙම විසිරෙන්නේ නැති වෙන්න හැමතැනම යන්න වෙන්නේ නැති වෙන්න මොකද්ද කරන්නේ? සාල්ලික ලාලා පාතර බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසේ අන්න කේවට්ට බමුණාගේ ඔළුවට වර්චස් පිඩක් හෙලා අපොයි යම්මේ මොකද්ද හෙළුවේ? මොකක්ද කරේ? අසූචි ටිකක් මොකක් කරාද? කේවට්ට බමුණාගේ ඔළුවට දැම්මා. හරි පරිස්සමට දරුවනේ දැම්මේ. බලන්න කියන විදිය සාල්ලේ කලාලා පාතට බානා මෙනිකුන් මෙන්න. එහෙම විසිරෙන්නේ නැති වෙන්න, විනාශ වෙන්නේ නැති වෙන්න ගානට මල්ලක දාලා පරිස්සමට බිමට බානවා වගේ කවුද ගිරාපෝතකේ මොකද කරන්නේ? වර්චස් පිටක් කේවට්ට බමුණාගේ හිසට හෙලනවා. බලන්න ඊළඟට. හෙලා කිමිද්දෙයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ. කට දල්වා ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි මොන හරි දෙයක් අපේ ඇඟට වැටුනහම අපි උඩ බලනවා. උඩ බලන්නේ කට වහගෙන නෙවෙයි අපි. දැන් ඔයගොල්ලෝ උතනින් ඕන නිකන් උඩ බලන්න මේ පොඩ්ඩක් කට වහගෙන බලන්න පුළුවන්ද කියලා බලන්න හදිසියෙන් බලනකොට එහෙම බලන්න බෑ. ඉබේම කට ඇරිනවා. කට ඇරිලා තමයි අපි උඩ බැලෙන්නේ. කට වහගෙන උඩ බලන්න නම් අපි හිතලා කරන්න ඕන. නොහිත කරනකොට අපි උඩ බලනකොට බලන්නේ කට ඇරගෙන. දැන් මේ බලන්න. එහෙලා වර්චස් පිටක් කියලා කිමිද්දයි කට දල්වා කියලා කියන්නේ කට ඇරගෙන. කට දල්වා කියලා කියන්නේ මෙහෙම ලියා ගන්න. කට හොඳටම ඇරගෙන. කට දල්වා කියලා කියන්නේ හොඳටම කට ඇරගෙන. කට හොඳටම ඇරගෙන. සම්පූර්ණයෙන් කට ඇරගෙන. උඩ බලනකොට දරුවනේ කට බාගෙට ඇරෙන්නේ නැහැ. කට ඇරෙන්නේ ලොකුවට. මේ හදිසි අවස්ථාවක බැලුනහම ඉබේ බලනවා නම් ටිකක් කට ලොකුවට ඇරෙනවා කට. හරිද? කට සම්පූර්ණයෙන් ඇරගෙන උඩ බැලුව තැනැත්තුන්ගේ මුඛේ නැවත වර්චස් පිටක් කියලා. ඊළඟට කොහෙටද? ඔළුවට දැම්මා. ඊළඟට දානවා කටට. වර්චස් පිටක් කටටත් දානවා. මේ බලන්න ඊයා. වර්චස් පිටක් කටටත් දානවා. කටටත් වෙලා ක්‍රීන් යන අනුකරණයෙන් ක්‍රීන් යන හඬ නගාගෙන ක්‍රීන් යන හඬ නගාගෙන ක්‍රීන් යන හඬ නගාගෙන ක්‍රීන් යන හඬ නගාගෙන කොළත්තෙන් කියලා කියන්නේ කොළ අත්තෙන් කියලා කියන්නේ කොළ සහිත අත්තෙන් කියලා ලියා ගන්න. කොළ සහිත අත්තෙන් උඩ නැගී කොළ සහිත අත්තෙන් උඩ නැගී කේ වට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණේ යැයි සිතයිද දැන්ම සකන් වේ. කන් 6කට සකන් වේ කියලා කියන්නේ කන් 6කට ගියේ දැන්මම කන් 6කට ගියා. නැවත 8 කනකට ගොස් මට කවුරු හරි කියන්නේ මේ 8 කනකට ගොස් කියන එකේ අර්ථය මොකද්ද? 4 දෙනෙක් අතර කවුද මේ 4 වෙනියා? මෝෂද පඬිතුමා. පසුව නොඑක් සිය කනකට ඊට පස්සේ එක්කෙනාට කියනවා කියන එක මේ කියන්නේ. නොඑක් සිය කනකට කියන්නේ තවත් කන් 100 ගණනකට. නැත්නම් 100 ගණන් කන් වලට. නොඑක් සිය කනකට තවත් 100 ගණන් කන් වලට යන්නේ ඇයි කිය. ඔව් කියන්නේ. සේකන කාන්සිය මහෝෂධ පඬිතුමා අර ඉපදිච්ච දවසේ ඉපදිච්ච කට්ටිය නෙමේද? කවුද? මහෝෂධ පඬිතුමා ඉපදිච්ච දවසේ තවත් 100 දෙනෙක් ඉපදුනානේ. ඒගොල්ලොත් වේදේහ නගරේ ආරක්ෂාවට යොදවල තිබ්බනේ. එතකොට මෙතන කියන 500 ඒගොල්ලෝගේ හරි එහෙනම් මදි මට කියන එකේ අන්තම් පැහැදිලිව බලමු අපි ඉස්සරහට කතා කරමු. ඔය ඒ අයත් යවල තිබු ඒ අයත් මේකට මේ මැදිහත් වෙලා තිබුණේ. හරිද? ඒ අය යවල තිබුණා. මොකද දන්නවනේ කොහොමද කතා කරලා තියෙනවා අපි කලින් කතා කරලා ඇති. ඒ අයත් මේ සේවනයේ ඉන්නේ. හරිද? හරි.
බලන්න අපි ඊළඟට කතා කරමු. නොඑක් අංශයකට යන්නේ ඇයි කීය? ගිරවා කොළ ගණුව. කොළ ගණුව මොකද්ද කොළ ගණුව කියලා කියන්නේ? ගිරවා කොළ ගණුව. ගන්න ඈ? අල්ලගන්න අල්ලපියව්. බොලව් අල්ලපියව්. කොළ ගණුව කියලා කියන්නේ බොලව් අල්ලපියව්. බොලව් අල්ලපියව්. කියද්දීම කියනකොටම බොලව් අල්ලපියව් කියනකොටම කියද්දීම පවනට බඳු වේගයෙන් පවනට බඳු වේගයෙන් කියලා කියන්නේ සුළඟට වඩා වේ. සුළඟ වගේ වේගයෙන් පවනට බඳු සුළඟ වගේ වේගයෙන් පියාසර කොට සුළඟ වගේ වේගයෙන් පියාසර කොට මියලු නුවරට ගොස් සුළඟ වගේ වේගයෙන් පියාසර කොට මියලු නුවරට ගොස් මියලු නුවර කවුද ඉන්නේ? මහෝෂධ මහෝෂධ පඬිවරයයි අනිත් එක කවුද? වේදේහ රජතුමයි. මියලු නුවරට ගොස් මහෝෂධ පඬිතුන් වහන්සේ ප්‍රාසාදයට කියලා කියන්නේ චතුටට මාලිගාවට මැදුරට නැත්තම් මන්දිරයට මැදුරට වගේ අදහසක් තමයි හොඳ. ප්‍රාසාදයට වන්හ. මෙන්න මෙතන ඔයගොල්ලෝගේ පොඩි අදහසක් මම ඔයගොල්ලන්ට අදහසක් විදිහට එකතු කරනවා. මෙන්න මෙතන ඔයගොල්ලෝ දැක්ක නේද මෙන්න මෙතන අර වර්චස් විදින අවස්ථාව. ඒක උපහාසාත්මකයි. හාස්‍ය උපහාසය හොඳින් තිබෙන තැනක්. සාල්්‍යකලාලා පාත්‍ර බානා කෙනෙකුන් මෙන් කේවට බවුනා හිස වර්චස් පිටක් කියලා. කීමෙක් දැ කටදල්වා ගෙන උඩ බැලූ කල්ලි. උඩ බැලු තැනැත්තුන්ගේ මුකේ නැවත වර්චස් පිටක් කියලා. දැන් බලන්න වර්චස් පිට දෙකක් හෙලනවා. එකක් කොහෙටද? හිසට. ඊළඟ එක කටට. කටට. දැන් මේ දෙක ඇයි මේ දෙකක් මොකටද මේ දෙපළක්? මතක තබා ගන්න මේ හරියටම නිර්මාණකරුවා දන්න මේ වැරදි දෙයක් කල්පනා කරේ කොහෙන්ද? මෙවැනි වැරදි උපක්‍රමයක් කල්පනා කරේ කොහෙන්ද? මනසින් ඔළුවේ මොලේ ඉස්සෙල්ලම කොහෙටද වර්චස් පිට හෙළුවේ? අන්න එතනට. ඒක වැරදි කියලා කියන්නේ. මේ කල්පනා කරපු දේම වැරදි. කල්පනා කර දේ විතරක් නෙවෙයි කල්පනා කරලා ඒක කතා කරපු කටත් වැරදි නේද? කිව්ව දේත් වැරදි. ඒක නිසා එතනත් වැරදි කියලා කියන්නේ එතන මොකද්ද කරේ? කටට වර්චස් පිටක් හෙළුවා. දැන් බලන්න ගිරවා මල පහ කළා, හිසටත් මල පහ කළා, කටටත් මල පහ කළා. ඉතින් තුම මෙතන කිව්වේ නෑනේ ඒ උර හිසට වැටුණා, අරහෙට වැටුණා, මෙහෙට වැටුණා කියලා. හරියටම දැනගෙන ඔළුවට කටට නිවැරදිව අර ඒ කල්පනා කර තැනටයි ඒක ප්‍රකාශ කර තැනටයි දෙපළටම මොකක් කරද වර්චස් පිටක් හෙළුවා. ඒක නිසා ඊටාම හොඳින් හිතලා බලලා තමයි මේ අවස්ථාව විවරණය කරන්නේ. ඒක නිසා මතක තබා ගන්න. ඒක අපිට පේනවා නිර්මාණකරුවා දැනම තමයි එවැනි ස්ථාන දෙකක් තෝරලා වර්චස් පිටක් හෙළුව බව ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් මොතන මතක තබා ගන්න මෙන්න මේ සාල්්‍යකලාලා පාත්‍ර බානා කෙනෙකුන් මෙන් කියන එක. සාල්්‍යකලාලා පාත්‍ර බාන කෙනෙකුන් මෙන් කියන එක විශේෂයෙන් මතක තබා ගන්න. කේවට බවුනා වර්චස් පිටක් හෙලා කියන කොටස මතක තබා ගන්න. එයි ඔක අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර ලියනකොට උද්දෘත විදිහට පාඩම් කරගන්නත් අවශ්‍ය නිසා මම උද්දෘත මොනවද කියලා ඉස්සරහදී කියන්නම් පාඩම් කරගන්න ඕනේ ඒවා. ඒවත් අපි පාඩම් කරගන්න ඕන ක්‍රමානුකූලව. දැනට හදිස්සි වෙන්න එපා. ඒවා අවශ්‍ය අවස්ථාවේදී මම කියන්නම් පාඩම් කරගන්න ඕන විදිය. දැනට මේ ටික මම දැන් ඔන්න වැඩක් දුන්න ඔයගොල්ලන්ට. මේ නිබන්ධන ඔයගොල්ලන්ට වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි මේ නිබන්ධනේ හැඳින්වීම පාඩම් කරගන්න ඕන. මම ඒකට කො මාසයක් උනත් ගත්තර කමක් නැහැ. මෙන්න මේ සතරකම් මන්ත්‍රී කියන පාඩමට දාලා හැඳින්වීම. දැන්ට පාඩම් කරලා ඉවර කරපු අයත් ඇති. ඉන්නව නේද? මේ හිස්තැන් වලට එන්න ඕනේ පාඩම් කරලා ඉන්න ඕන. ඒ අය ඊටාම ඉහලින් වැඩ කරන අය. ඒ අය කියන්නේ වැඩේ දැන් හරියටම කරගෙන යනවා දැන් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ පසුතැවෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් අය පහු කරන්න එපා දරුවනේ. අනිවාර්යයෙන්ම මේව පාඩම් කරගන්න. මේ පාඩම් කරන නිසා තමයි මේ ප්‍රායෝගික නිබන්ධනයක් හදලා තියෙන්නේ. මේක සටහන් නිබන්ධනයක් නෙවෙයි. මගේ සටහන් නිබන්ධන නැහැ. පාඩම් කරගන්න වැඩ දෙන නිබන්ධන නැහැ මයි ගාව. මයි ගාව තියෙන්නේ අනිවාර්යයෙන්ම වැඩ කරන නිබන්ධන. ඕනනම් මට මේ හිස්තැන් නොදී ඕක තියෙනවන්න පොත තියෙන බලා ගන්න කියන දේ බෑ. මේක අපි පාඩම් කරගන්න ඕනේ. මේකට පාඩම් කරන ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රමවේදය එක පියවරක් තමයි මේ විදිහට මේ හදලා තියෙන්නේ. ඔබ මේව පාඩම් කරන්න ඕන. පාඩම් කරලා මේව සූදානම් කරගන්න. මොකද අපිට විභාගෙදී අනිවාර්යයෙන් මේව අවශ්‍ය කරනවා පිළිතුරු හදා ගන්න. ඒ නිසා මේව විභාගෙදී අහනවා මේ ප්‍රශ්න. විභාගෙදී අහන නිසාම මේවා ඔයගොල්ලෝ පොඩ්ඩක් සූදානම් කරලා තියාගන්නම ඕන. හරි. ඊළඟට මම කැමති අද දිනේ මේ නිබන්ධනේ මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මතක තබා ගන්න මෙන්න මේක ඔයගොල්ලෝගේ කාර්යභාරයක් මේ නිබන්ධනේ මේක ලියන එක පාඩම් කරලා ලියන එක පන්ති වටන් ගත්තොත් අනිවාර්යෙන් පාඩම් ගන්නවා එන අයගෙන්
ඊළඟට අනෙක් එක තමයි මේ තියෙන පාඩම් ටික පාරක් දෙපාරක් කියව ගන්න. කියවන අතරේ මම කලිනුත් කිව්වා පෙළ පොතේ අග තියෙනවා ওই පාඩම අග තියෙනවා වචන ටිකක් අර්ථය දක්වලා තියෙන වචන ටිකක් ඒ අර්ථ දක්වපු වචන ටිකේ අර්ථය අදාළ තැන ලියන්න. මේ වයිද කොහෙද ඉන්න තැනකට දාලා ලියා ගන්න. ඊළඟ දවසේ මම කතාව ඉදිරිපත් කරගෙන තව මම මේකේ මුළු මේ පාඩම මේ විදිහට වචනේ ගලපගෙන යන්නේ නැහැ. මම යම් තැනකදී මේක නවත්තනවා. ඔබට මේ හුරු කරවීමක් කරන්නේ මෙන්න මේක මේ විදිහට යන්න ඕනේ කියලා. ඊළඟට මම කරන්න ඕගොල්ලන්ට වචන ටික දෙනවා. ඔයගොල්ලෝ ඒ ටික වචන ටික ලියාගෙන පාඩම් කිරීම කරන්න ඕන. මම නිසා දිගට කතා කරලා මේක තේරුමක් නැහැ ඒ විදිහට. නිසා මම මේ නිබන්ධනේ ඔය විදිහට තමයි වෙටික් කරන්නේ. නිසා ඔයගොල්ලෝ ඒ ටික පොඩ්ඩක් ඒ විදිහට බලා ගන්නත් ඕන. හරි. අපි ඊළඟට ගන්න ඔයගොල්ලෝ ගාව අනිත් නිබන්ධනේ තව නිබන්ධනයක් ඇති. ඒකත් පොඩ්ඩක් බලමු. පෙළ පොතේ නිබන්ධනය මෙන්න මේ නිබන්ධනය පෙළ පොත විමසීම. එතකොට ඔයගොල්ලන්ට පෙළ පොත ලැබිලා ඇති. ලැබිලා නැති අය තියෙනවද පෙළ පොත? ඔව් සර්. හරි. ලැබිච්ච අයට පුළුවන් වැඩි ටික කරන්න. මම කිව්වා මේවා පාඩම් කරන්න කියලා. පාඩම් මේවට අදාළ උත්තර පාඩම් කරමින් ඒ අභ්‍යාස කරමින් යන්න. වෙලාවක පස්සේ පිටික සාකච්ඡා කරගෙන යමු. ඊළඟට මේ වාක්‍ය ටික ලියන්න කියලා මම ගිය සතියේ කිව්වා. මේ නිබන්ධනයේ ලක්ෂණයක් ඔයගොල්ලෝ පෙළ පොතත් එක්ක සම්බන්ධ කරලා ගත්තා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. සාහිත්‍ය විමසුම කියලා වෙනම කොටසක් පෙළ පොතේ තියෙන පාඩම ආශ්‍රයෙන් වෙනම ප්‍රශ්න පෙළ පොතේ තියෙන ප්‍රශ්නයි ඔක්කොම ප්‍රශ්න එකතු කරලා වෙනම ප්‍රශ්න ටිකක් යනවා. ඊළඟට ව්‍යාකරණ විමසුම කියලා වෙනම ප්‍රශ්න ටිකක් යනවා. මේ ටිකත් ඔක්කොම පෙළ පොතේ තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට හිතෙනවා ඇති දැන් මේ ඇයි අපි මේ එක පොත් ලියන්න එක පොතක්වත් ගත්තේ නැත්තේ? ලියන්න ඒව ඔක්කොම අපි කරනවා. දැන් ඔයගොල්ලන්ට මට කියන්න පුළුවන් ඕන නම් මේක මේ නිබන්ධනයට ඇතුළත් කරන්න නැතුව ඔන්න පෙළ පොතේ තියෙන මෙන්න මෙතන කොටසක් ඒක ඔයගොල්ලෝ කරන්න. ඒව කිව්වට මේක හරියට කෙරෙන්නේ නැහැ. පිළිවෙලක් නැහැ. ඒක නිසා අවශ්‍ය තැන්වල විස්තර සහිතව තවදුරටත් විස්තර සහිතව පෙළ පොතේ තියෙන සියලුම අභ්‍යාස මෙන්න මේ මම කියන මෙන්න මේ නිබන්ධනයෙන් ඉස්සරහට හැමදාම එනවා. දැන් මේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ ටික මේකේ තියෙන්නේ මේ. 1 2 3 කියන පාඩම් තුනේ ඔයගොල්ලෝ පොත බැලුවා නම් තේරෙන්නේ නැති. ඒකේ තියෙන අභ්‍යාස ටික ඔක්කොම මේකේ තියෙන නිබන්ධනේ. අමතරේවත් එකතු කරලා තියෙනවා. සමහර ව්‍යාකරණය විස්තර කරලා තියෙනවා. දැන් මෙතන තියෙන ඒවා ඔයගොල්ලෝ මේ ටික පාඩම සාහිත්‍ය කොටස ආශ්‍රයෙන් කරනවනේ මේ ව්‍යාකරණ ආශ්‍රයෙන් තියෙන ටික. ඒකට දැන් ඔයගොල්ලන්ට හරි පහසු වෙනවා. මොකද පෙළ පොතේ තියෙනවා නැවත නැවත ලියලි ඉන්න ඕනේ. ඔයගොල්ලෝ පාසලේ කොහොමත් ඒක ලියනවනේ. දැන් අපි මේක නිකන් නිබන්ධනය තුල ඒකේ තියෙන ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරනවා. දැන් මම ඔයගොල්ලන්ට මේ ටික විස්තර කරලා ලියන්න කියලා නේද? මේකේ වචන එකතු කරලා ලියන්න කියලා. දැන් ඔයගොල්ලෝ ලියලා ඇති අභ්‍යාසය කරලා ඇති. කරලා තියන්න. මේ වචන වල මම කිව්වා මේවා අක්ෂර වින්‍යාසය බලා ගන්න නේද? අක්ෂර වින්‍යාසය බලා ගන්න ගමන් මේ වචන වල ඔයගොල්ලෝ ඒවා අභ්‍යාස කරලා කියන තියෙන දේ කරන්න කියවෝ දේ කරන්න. ඔයගොල්ලෝ කරන් පස්සේ අපිට ඕන සාකච්ඡා කරලා බලන්න පුළුවන් මේකේ කොහොමද ඉතින් ටික කරන්න කියලා. ඊළඟට පෙළ පොත ආසෙන් පද පාඩමෙන් සොයාලා යන්න කියලා තියෙන්නේ. මේ පද ටික පාඩමෙන් හොයලා ලියන්නට ඕන. මම බලන හැම කෙනෙකුම පොත හම්බුනන් පස්සේ ඉස්සරහදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටිකත් අපි මිශ්‍ර ක්‍රියාපද අපි සාකච්ඡා කරා නේද? කතා කරා නේද? නැද්ද? මිශ්‍ර ක්‍රියාපද එක සාකච්ඡා කරාද? ඔව් සර්. ඔව් මිශ්‍ර ක්‍රියාපද කියන්නේ මොනවද කියලා කතා කරා නේද? නිර්වචනය දුන්නද? මිශ්‍ර ක්‍රියාවල් සර් කතා කරේ නෑ. මේවා පන්තියේ මේ මාතෘකාව මෙතනදී කතා කරාද නෑ නේද? නෑ සර්. මේ නිබන්ධනයට දාලා කතා කරන්නේ නැත්නම් අපි කතා කරන්නේ. ක්‍රියාපද සම්බන්ධ පාඩමක් ඔයගොල්ලන්ට වෙනම එනවා. කියන්නේ ක්‍රියාපද කියලා ව්‍යාකරණ. දැන් මම කියන්නේ නිබන්ධන වර්ග 3ක් තියෙනවා ඔයගොල්ලන්ට. එකක් තමයි සාහිත්‍ය අර පාඩම් 16 දාලා සාහිත්‍ය පාඩම. දැන් හතර ගම්මන්ත්‍රණ වගේ යන නිබන්ධන ටික වෙනම. ඒක වෙනම එකක්. ඊළඟට මේ තව වර්ගයක්. මේ වර්ගයේ මේ පෙළ පොතේ තියෙන අනික් පොතේ තියෙන අභ්‍යාස එකතු කරපු නිබන්ධනය. ඔයගොල්ලන්ට තව නිබන්ධනයක් තියෙනවා වර්ගයක්. ඒ තමයි 10 11ට දාලා පොදු ව්‍යාකරණ නිබන්ධන ටික. ක්‍රියාපද පාඩමට දාලා එකක්, අක්ෂර පාඩමට දාලා එකක්, ඊළඟට වාක්‍ය රීති වලට දාලා නිබන්ධනයක්, ඊළඟට සංදි වලට දාලා නිබන්ධනයක්, අව්‍ය පද වලට දාලා නිබන්ධනයක් කියලා වෙනම නිබන්ධන පෙළකුත් තියෙනවා. ඒ නිසා මේ මිශ්‍ර ක්‍රියාපද මෙතන සාකච්ඡා කරනවා වගේම මෙතන අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ අපිත් තවදුරටත් සාකච්ඡා කරනවා මිශ්‍ර ක්‍රියාපද පිළිබඳව වෙනම නිබන්ධනය තුල. එක ක්‍රියාපද කියලා පොදු මාතෘකාවේ වෙනම කතා කරනවා. හරිද? නිසා මෙතන කොටසක් කතා කරයි කියලා මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ.
වෙනම නිබන්ධනයෙන් කතා කරන නිසා. හරි මිශ්‍ර ක්‍රියාපද කියන්නේ මොනවද කියලා ඕගොල්ලෝ අපි කවුරුත් දන්නව දැනට. ලියා ගන්න මෙහෙම ඕගොල්ලෝ දන්න නිසා මම කරනවා මේක. කතෘ විසින් අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා කතෘ විසින් අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා මිශ්‍ර ක්‍රියාපද නම් වේ. එනම් ප්‍රධාන ක්‍රියාව වන අවසාන ක්‍රියාව කරන අතරම සිදු කෙරෙන හෝ කෙරෙන අනෙකුත් ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ. දැන් මිශ්‍ර ක්‍රියාපද පහක් පාඩමෙන් හොයලා ලියන්න තියෙන්නේ මෙතන. ඒක හැදෙන වෙනත් ක්‍රම තුනකුත් ලියන්න තියෙනවා. හරිද? දැන් මම මෙන්න මෙතනින් දෙනවා මිශ්‍ර ක්‍රියාපද හැදෙන ක්‍රම කීපයක්. හරිද? ඔයගොල්ලෝ දන්නොත් එක්ක මේවා දන්නවත් එක්ක මෙන්න මේ ප්‍රත්‍ය තුنين හැදෙනවා. ඔයගොල්ලෝ දන්නවා මින් මින මිනි මිනි. ඔයගොල්ලෝ එහෙම මින් මිනි කියලා ලියන්න නැතුව නටමින් ලියා ගන්න මේ පද තුනක් එක පෙළට. නටමින් කමාවක් නටමින් කමාවක් නටමිනි නායනු හැමතැනම දන්ත ජයි. නටමිනි මං උදාහරණ වගේ තුනක් කියනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න පහසු වෙන්න. නටමින් කියන එක ගත්තොත් නටමින් ගී ගයයි. ඊළඟට ගී ගැයුවේ නටමිනි බණේත් මිශ්‍ර ක්‍රියාවක්. නටමින ගී ගයයි. මොන බලන්න අවස්ථා තුන. තා එක විදියක් තියෙනවා මිශ්‍ර ක්‍රියාපදයක් හැදෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා කියලා බලන්න. පූර්ව ක්‍රියා ද්විත්ව කිරීමෙන්. එහෙනම් ඒක ලියා ගන්න උදෙන්ට නටා. දැන් ඔන්න එහෙනම් මෙන්න මේ ක්‍රියාපද තුන උතන ලියලා තියෙනවා එකම දාලා නටමින් නටමින නටමිනි නටනටා. නටමින් නටමිනි නටනටා.
උදාහරණ කරන විදිහ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ. එතන ඒකෙන් අපි මෙතන නවත්තනවා තව විනාඩි 5ක් විතර වගේ තියෙන්නේ. මෙන්න මේ මිශ්‍ර ක්‍රියාපද උදෙන්ට ලියාගෙන මම මේ පෙළ පොතෙන් ගත්ත මිශ්‍ර ක්‍රියාපදයක්. ඔයගොල්ලෝ තව මිශ්‍ර ක්‍රියාපද 4ක් ගන්නට ඕන. අතීතයේ කතාවකයේ ආරම්භයේම තියෙන මෙන්න මෙහෙම වචනයක් සහභාගී වෙමින්. සහභාගී වෙමින්. මේ වෙන එකක් බලමු තව එකක්. හරි සහභාගී වෙමින් කියලා මෙන්න මෙතන ලියා ගන්න. මෙන්න මෙතන ලියා ගන්න සහභාගී වෙමින් කියලා මෙන්න මෙතන. සහභාගී වෙමින්. ඉක්මන් කරන්න දරුවෝ සහභාගී වෙමින් කියලා මෙන්න මෙතන ලියා ගන්න. සහභාගී වෙමින් කියලා මෙන්න මෙතන ලියා ගන්න. සහභාගී වෙමින්. ඊළඟට දැන් ඔන්න මම මෙන්න මේ විදිහට තමයි ඊටු ටික කිරෙන්න ඕන. හරිද? ඔයගොල්ලෝ ගන්න එක අනුව ඒක අනුරූපව ලියන්න ඕන. හරිද? සහභාගී වෙමින්. ඉස්සෙල්ලාම ලියුවා නම් සහභාගී වෙමින් සහභාගී වෙමින් ඔන්න එක වර්ගයක්. දැන් මේක අර කලින් කරගත්ත විදිහට හදන්න සහභාගී වෙමින් ඊළඟට ඔන්න අපිට කියන්න පුළුවන් සහභාගී වෙමින ඊළඟට අපිට කියන්න පුළුවන් සහභාගී වෙමිනි ඊළඟට අපිට කියන්න පුළුවන් සහභාගී වෙවි නේද? වෙවි සහභාගී වෙවි. එතකොට ඒ තුන එන්න ඕනේ මෙන්න මේ ඉතිරි තුනට. එතකොට දැන් අපි දන්නවා මිශ්‍ර ක්‍රියාපදයක් ආකාර 4කට නිර්මාණය වෙනවා. ආකාර 4කට නිර්මාණය වෙනවා. දැන් ඔබ හිතමු මෙතනින් මොකක් හරි එකක් ගත්තා නම් ඉතිරි ආකාර තුන ඉතිරි ඉස්සරහින් ලියන්න ඕනේ. ඒකට මේ 4ක් දීලා තියෙන්නේ. හරිද? තේරුම් අරගෙන කරන්න. තේරුම් අරන් කරන්න. හරි. අපිට ඊළඟ මාතෘකාව තියෙන්නේ කෙටි මාතෘකාවක් අව්‍ය පද. අපි ඒකත් සාකච්ඡා කරන්න බෑ. දැන් වෙලාව මදි අපිට ඇත්තටම ගොඩක් වෙහෙස කර නිසාම ඒක අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරිද? අව්‍ය පද කියන මාතෘකාව. ඔයගොල්ලෝ පෙළපොත උත්සාහ කරන වර්ණ පෙළපොතක් ඔය විභාගේ ලියන්න මීට අවුරුදු කලින් අවුරුදු ලියපු කෙනෙක් හැර කමන්නේ නැහැ. පොතක් හොයාගන්න. දැන් බලන් ඉන්න පොත් ලැබෙනකන් කියලා බලන් ඉන්න පොතක් හොයාගෙන මේ අභ්‍යාස ටික කරන්න සූදානම් වෙන්න. මොකද මේක එහෙම බලන් ඉන්න එක හරියන්නේ නැහැ. එහෙම බලන් ඉන්න එක ගැලපෙන්නේ නැහැ. මොකද මේ අපිට එහෙම පොතක් ලැබුණ නැහැ කියලා බලාගෙන ඉන්න අදාළත් තිබුණේ නැහැ. ඔබට මේ තියෙන ඕනම පෙළ පොතක් ඔබට අවශ්‍ය අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන් බාගත කර ගැනීම හැකියාවක් තියෙන ඕනම එකක්. හරිද? ඒකත් ඔයගොල්ලෝ මතක තබා ගන්න. මේ ටික අපි ඊළඟ දවසේ කතා කරමු. පළවෙනි පාඩම අපි ඊළඟ දවසේ අවසන් කර ගන්න ඕන නිසාම පෙළ පොතක් හොයාගෙන හරි අර පළවෙනි ටික ඔයගොල්ලෝ උත්තර ටික සම්පාදනය කරගන්න මේ ටිකට සම්පාදනය කරලා මේ ටික සූදානම් කරගන්න අපි ඊළඟ දවසේ ටික කතා කරමු. එහෙනම් අපි අවසන් කරමු නේද? මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් දැනට. මේ වෙද්දි ගැටලු තියෙන මොන හරි තියෙනවා නම් අහන්න. සාමාන්‍ය පන්ති පටන් ගත්තොත් එහෙම ඔන්ලයින් ක්ලාස් තියෙන වෙලාව වෙනස් කරනවද? නෑ ඔන්ලයින් ඉතින් මේ වෙලාවම තමයි කරන්නේ. මොකද ඔන්ලයින් රැට් හවස් සරුවකනේ කරන්න ඉන්නේ. කොහොමත් ඔන්ලයින් කරන්න ඕන අම්මලා තාත්තලා ගෙදර ඉන්න වෙලාවක. නැතු වෙලාවට ඔන්ලයින් කරන්න අපේ දරුවන්ට සමහර අය ගැටලුවක් නෑ. සමහර අය ඉතින් ෆෝන් එක ගත්තොත් අපි දන්නවනේ ඔන්ලයින් කරන විදිය. ඒක නිසා. එහෙනම් වෙන මොන හරි ගැටලුවක් නැත්නම් අපි නවත්තමු නේද? හරි එහෙනම් හැම කෙනෙකුට ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා. ආයි